හරි අයබෝන් හැමෝටම මාව ඇහෙනවද? ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවද මාව? ඇහෙනවා සර්. එනවනේ. හරි. අද අපි කතා කරමු ඉස්සෙල්ලා මේ ඩෝසේජ් ෆෝම් ගැන කතා කරමු. ඊයේ සතියේ අපිට ඉතුරු වුණා මොනවද? ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් ගෲප් ටික අපි කතා කරගෙන හිටියේ. ඒකේ මතක ඇති ඔයාලට මේ ඒ ටික අපි චුට්ටක් ඉවර කරමු. තව කොටස් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඔයාලගේ ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ කොටස. මම පෙන්නන්නම්. ලිපිඩ් ලෝවරින් වල හරි මේක බලන්න අපි කතා කරා ගිය සතියේ ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් වල මේක පේන්නේ නේද ඔයාලට? right අපි මේකේ කතා කරේ බයිල් ඇසිඩ් බයින්ඩින් රෙසින් කතා කරාද? කතා කරන්නේ නැද්ද? මට ඒක චුට්ටක් මතක නැහැ. නෑ සර්. නෑනේ. right. අපි කතා කරේ ස්ටැටින් සහ ෆයිබ්‍රේට් ගැන විතරයි නේද? අපි අද එහෙනම් යන් බයිල් ඇසිඩ් බයින්ඩින් රෙසින්. ඉතින් ඔයාලට පේනවා ඇති බයිල් ඇසිඩ් බයින්ඩින් රෙසින් කියන්නේ මොනවද? මේකට හොඳම උදාහරණය තමයි කොලෙස්ටයිරමීන්. හරි කොලෙස්ටයිරමීන්. right. කොලෙස්ටයිරමීන් සහ කොලෙස්ටරෝල් තමයි මේකේ කතා කරන්නේ. අපි මේකටම කියනවා මොනවා කියලාද? බයිල් ඇසිඩ් සෙක්වෙස්ටර්ස් කියලා කියන. ඒ කියන්නේ පිටත් එක්ක මේක ගිහිල්ලා මේ ඩ්‍රග් එක බැඳෙනවා. රෙසින් එකක්. මේ රෙසිනේ බැඳෙනවා පිටත් එක්ක. බැඳුනහම මොකද වෙන්නේ? පිටෙන් වෙන කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. පිටෙන් සාමාන්‍යයෙන් අපි කියනවා මේද තෛලෝදීකරණය කරනවා කියලා. ඒ කියන්නේ අපි මේද ඇබ්සෝබ් කරගන්න අවශ්‍ය කාරණාව සිද්ධ කරනවා. ඉතින් මේ ඩ්‍රග් එක ගිහිල්ලා පිට එක්ක බැඳුනහම පිටෙන් වෙන කාරණේ වෙන්නේ අපේ ආහාර ඔස්සේ එන මේද මල පහත් එක්ක පිට වෙලා යනවා. ඔක තමයි මේකේ සරලම කාරණාව. හරි. ඉතින් මොකද කියන්නේ? මේකට කියනවා anion exchange resin කියලා කියනවා. හරි මේක anion එකක්. bile acid in intestinal lumen. හරි පිටත් එක්ක බැඳෙනවා intestine එක lumen එක නෙවෙයි. කියන්නේ intestine එකේ කුහරය ඇතුළේදී පිටත් එක්ක බැඳෙනවා. හරිද? එහෙම නැත්නම් preventing enterohepatic circulation. ඒ කියන්නේ අපේ ආමාශය නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ ඉඳන් අක්මාවට මොනවා වෙන්නේ? සංසරණය වෙන එක. මේ පිත නැත්නම් මේදය සංසරණය වෙන එක වළක්වලා දානවා. ඒක තමයි enterohepatic circulation. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ මේකේ? මේකේ වෙන දේ තමයි increase excretion of bile which is made from cholesterol. හරි බයිල් ස්‍රාවය වැඩි කරනවා කොලෙස්ටරෝල් වලින් හැදිච්ච. This causes an upregulation of hepatic LDL receptor. ඒ කියන්නේ LDL receptor ප්‍රමාණය වැඩි වෙනවා. And increase production of cholesterol. cholesterol සංශ්ලේෂණය වැඩි වෙනවා. එයා කෙලීම මොකද වෙන්නේ? එළියට දානවා. ඒ කියන්නේ මේක කරන්නේ මේ enterohepatic circulation එකේදී cholesterol හදන එක වැඩි කිරීම. හරි ඒක නිසා අපි මේ ඩ්‍රග් එකකින් කරන්නේ ඒක නැවැත්වීම. හරිනේ. ඒ වගේම මෙයාගේ කරන දේ තමයි ප්‍රධානම කාර්යය තමයි LDL අඩු කිරීමකුත් වෙනවා 100ට 10 ඉඳන් 35 අතර ප්‍රමාණය. හරිද? right. මේ ඩ්‍රග් එක not absorbed at all. මේක ඇඟට උරා ගන්නෙ නැහැ. රෙසින් එකක් ඇඟට උරා ගන්නෙ නැහැ. හරි. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ඩ්‍රග්ස් ගෲප් එකකින් ඇඟට උරා ගැනීමේ හැකියාවක් නැහැ. මෙයා කරන්නේ අපේ ආහාර ඔස්සේ එන මේද කොටස් හරිද? ඇඟට උරා ගැනීම වළක්වලා ඉවත් කරලා දාන්න තමයි කරන්නේ. ඒ කියන්නේ දේවල තියෙන
ලිපිඩ ප්‍රමාණය අඩු වෙනවා ඒක හින්දා. හරිනේ. right. ඉතින් bile acid binding resin වලදී අපි කතා කරන කාරණාව තමයි මේකෙදී එන්න පුළුවන් විශේෂ side effect එකක් තියෙනවා. හරි දැන් මොනවද එන්නේ මල පහ වල ගොඩාක් තෙල් ගතිය වැඩි. හරි තෙල් ගතිය වැඩි. ගොඩක් අයට මේක constipation එන්න හේතුවක්. හරිද? constipation නෝ. ඒ වගේම අදෝවාතය නැත්නම් flatulence එන්න හේතුවක්. හරිද? ඒ වගේම අජීර්ණය එන්න හේතුවක්. ඒ කියන්නේ බඩ පිපිලා නේද? ඒ වගේ දේවල් වෙන්න හැකියාව වැඩි. ඉතින් මේක සාමාන්‍යයෙන් triglyceride වල ක්‍රියාකාරීත්වයට බලපෑම ඇති කරනවා. හරිද? right. ඊට පස්සේ hyperchloremic acidosis. හරිද? ඒ කියන්නේ මේක ඇසිඩ් එක්ක ක්ලෝරයිඩ් නේද? හුවමාරු ඒ කියන්නේ හුවමාරුවක් සිද්ධ කරනවා ක්ලෝරයිඩ් එකක් එක්ක. හරි? ඉතින් ඒකත් බලපෑම දෙන්න. ඒ කියන්නේ ලේවල ක්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඇසිඩ් වැඩි වෙන්න පුළුවන්. හරි? hyperchloremic acidosis. හයිඩ්‍රොක්ලෝරික් නේ හැදෙන්නේ. right. Bind many things. හරි? විටමින් එක්ක බැඳෙනවා, ටොක්සින් එක්ක බැඳෙනවා. හරි? fat soluble ඕනම දෙයක් එක්ක මේක බැඳෙනවා ගිහිල්ලා. හරි? විටමින් A D E K හරි? ඒ වගේ ඒවත් එක්ක ඩිජොක්සින් වගේ දේවල් හරි? සමහර ටොක්සින් වර්ග හරි විස ඒ කියන්නේ අපි ඇඟට දෙන ටොක්සින් වර්ග තියෙනවනේ. හරි? ඒ වගේ ඒවත් එක්ක මේක බැඳෙනවා. ඒකද මොකද වෙන්නේ? ඒ ඩ්‍රග්ස් වල ඇබ්සෝබන්සි එක අඩු වෙනවා. හරි? ඇබ්සෝබන්සි අඩු වෙනවා. right. ඊට පස්සේ pre-existing coagulopathy. ඒ කියේ මොකද්ද? coagulation කැටිකරණය හා සම්බන්ධ ලෙඩ තියෙන කට්ටියට මේ ඩ්‍රග්ස් ගෲප් එක දෙන්න එපා. හරිද? හේතුව මොකද්ද? එයා විටමින් K උරා ගැනීම නවත්තන හින්දා, ඉන්හිබිට් කරන හින්දා. ඇයි විටමින් K මොකටද වැදගත් වෙන්නේ? ඔයාලට මතක ඇති කැටිකරණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. හරිද? එතන විටමින් K අපේගේ හිඟ වෙනවා කියන්නේ කැටි ගැසීම ප්‍රොමෝට් වෙනවා කියන්නේ. හරි ඒකින්ද coagulopathy කියන්නේ කැටිකරණය සම්බන්ධ ලෙඩ තියෙන කට්ටියට මේ ඩ්‍රග් ගෲප් එක දෙන්න එපා කියලායි කියන්නේ. හරි coagulopathy. right. ඉතින් මෙයා දෙන්න පුළුවන් මොනවටද? hyperlipidemia involving isolated increase of LDL. LDL වැඩි වෙච්ච කට්ටියගේ මොනවාට මේ විශේෂයෙන් LDL වැඩි වෙච්ච කට්ටියට මේ ඩ්‍රග්ස් ගෲප් එක හොඳයි. හේතුව මොකද්ද? මේකෙන් LDL receptors වලින් නිෂ්පාදනය කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරලා දානවා. හරි diarrhea from excess fecal bile resin. හරි ඒ කියන්නේ මේ රෙසිනියත් එක්ක බැඳුනහම විශේෂයෙන් ලිපිඩ මල පහත් එක්ක එකතු වුනහම තෙල් වර්ග වලට constipation පාඩමේදී කියලා දුන්න මතක ඇති. මොකද එන්නේ diarrhea එකක් එන්න පුළුවන්. සමහර අයගේ තෙල් වැඩි වුනහම constipation එනවා. වැඩිපුරම තියෙන diarrhea එකක්. හරි liquid නේද? oil වර්ග පාවිච්චි කරද්දී. right. ඊට පස්සේ අපිට එනවා මේකේ sorry. මේ resin වලට යන්න කලින් අපි bile acid binding resin වලට යමු. මේකේ අපි දාගමු එහෙනම් මාතෘකාව අද දවසේ bile acid binding resin අපි ඉතිරි ඩ්‍රග්ස් ගෲප් දෙකට අංකාල කරලා යන් අපේ ඊළඟ පාඩම. හරි. right. bile acid binding resin දාගන්න ඩ්‍රග්ස් දෙක cholestyramine සහ cholestyramine. cholestyramine cholestyramine. හරි. එයාට චුට්ටි නෝට් එකක් දාගමු මේ විදිහට. අන්තිගාල මේක ඉස්සරහට ගෙනියන්න දාගන්න bile acid binding resin. ඒ යටදී අපි ලියාගමු action. හරි. අපි මේ හැල්ල ලියන්න ඕනේ. අපි කෙටි ලියමු නේද? එහෙම ලියමු. හරි. නම ලිව්වා. අපි යමු බෝඩ් එකට මේ විදියට. දාගන්න mode of action. due to
a resin, due to a resin එකක් නිසා මේ ෆන්ක්ෂන් ටික සිද්ධ වෙනවා. ඒක අපි ඇක්ෂන් එක ෆන්ක්ෂන් විදිහට අපි 1 2 ෂෝට් ෆෝම් එකේ ලියාගත්තාම ලේසි. මම මොකද කිව්වේ පළවෙනිට වෙනවා කියලා. මෙයා anion exchange resin එක හරි මේක ඕවරලි ගත්තාම මොකද වෙන්නේ? අපේ ඉන්ටෙස්ටයින් එකේදී තියෙන මොනවාද පිත්ත නැත්නම් පිත් අම්ල වෙන් කරලා තියාගන්නවා. හරි පළවෙනි එක by oral and it's sequestered වෙන් කරනවා sequestered bile acid in intestine ඔන්න පළවෙනි කාරණා bile acid වෙන් කරගන්නවා. එයාට ඒ ෆන්ක්ෂන් එක කරන දෙන්නේ නැහැ. මෙයා බෙදනවා කියලා bile acid එක්ක. දෙවෙනි කාරණේ. මොකද්ද දෙවෙනි කාරණේ? මෙහෙම වෙන් කරලා ගත්තාම මොකද වෙන්නේ? මේ bile acid වලින් කරන වැඩේ. හරි? ඒ කියන්නේ රීසයික්ලින් වැඩේ. හරි? කියන්නේ අක්මාවයි අපේ ආහාර ජීවන පද දෙක සම්බන්ධ කරලා ඒකේ තියෙන දේවල් අක්මාවට ගෙනින රීසයිකල් කරන වැඩේ. ලිපිඩ බවට පරිවර්තනය කරන කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරන වළක්වලා දානවා. It inhibit recycling through enterohepatic circulation. මොකද්ද පළවෙනි එක උනේ? හරි පළවෙනි කාරණය මොකක්ද උනේ? පිතත් එක්ක බැඳිලා පිත් අම්ල වෙන් කරා. දෙවෙනි කාරණය ඒ පිත් අම්ල වෙන් කරන කාරණාව අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඔස්සේ එන ලිපිඩ අක්මාවට යවලා මොනවා කරනවද? රීසයිකල් කරනවා. ඕක වළක්වනවා. හරි ඔන්න දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය. right. දැන් එන තුන්වෙනි කාරණේ. දැන් මොකද වෙන්නේ? මෙයා මොනවාද? අපේ ඇඟ ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් ඇබ්සෝබ් කරන එක අඩු කරනවා. අපි කියනවා එකට පිටින් එනවා නේද? අපි ආහාර වලින් ගන්නවනේ. ඒව අඩු කරනවා. එක්සෝජීනියස් කොලෙස්ටරෝල් අඩු කරලා දානවා. හරි? එක්සෝජීනියස් කොලෙස්ටරෝල් අඩු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ කාරණේ තමයි මෙයා ඇතුලේ තියෙනවා increase metabolism of endogenous cholesterol. ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් පරිවෘත්තියට ලක් කරනවා. එළියෙන් ගන්න ඒවා මොනවා කරනද? absorbance එක අඩු කරනවා. ඔන්න කාරණා දෙක. මොකද්ද? exogenous cholesterol මොකද කරන්නේ? absorbance අඩු කරනවා. endogenous cholesterol ඇඟ ඇතුලේ හැදෙන ඒවා මොනවා කරනද? පරිවෘත්තියට ලක් කරලා දානවා. අපි ඊළඟ දාගමු. හරි? It increase metabolism of endogenous cholesterol. Endogenous cholesterol. And endogenous cholesterol. ඒ වගේම මොකද? It decrease හරි absorbance of exogenous cholesterol. හරිනේ? ඔන්න දැන් අපි පළවෙනි කාරණාවට ආවා. බැඳුනා පිටත් එක්ක පිත් අම්ල ඉන්ටෙස්ටයින් එකේ වෙන් කරගත්තා. හරි ඊට පස්සේ ඒකින් වෙන ෆන්ක්ෂන් එක නැති වෙලා ගියා. ඒකින් මොකද වෙන්නේ? රීසයිකලින් එක නවතිනවා. ඒ වගේම කාරණා දෙකක් කරනවා. පිටින් එන ඒවා ඇබ්සෝබ් කරන එක අඩු කරනවා. ඇතුලේ තියෙන ඒවා පරිවෘත්තිය වැඩි කරනවා. හරිනේ වෙන්නේ? දැන් ඔය දෙකෙන්ම වෙන්නේ කොලෙස්ටරෝල් අඩුවීමක් තමයි. හරිද? right. ඊළඟට අපි යනවා මොකද්ද? ඊළඟ කතාව.
ලේවල තියෙනවා. ලේවල තියෙන LDL අයින් කළා දාන්න. remove excess LDL cholesterol. Remove excess LDL cholesterol. හරි. හරි දැන් කියන්න බලන්න මෙයා මොනවද පාවිච්චි කරන්නේ ඉන්ඩිකේෂන්. දැන් මේ ඇක්ෂන් ටික බලලා ඔයාලට ඉන්ඩිකේෂන් ටික කියන්න පුළුවන්. අපි බලමු කට්ටිය කියන්නේ. කියන්න බලන්න ඉන්ඩිකේෂන් එකක් කාටද හොඳ? HDL මත බලපානවද මේ ඩ්‍රග් එක? නෑ. එහෙනම් HDL අඩු වෙච්ච කෙනෙක්ට දෙන්න පුළුවන් වැඩි කරන්න කියලා? බෑ. LDL මත බලපානවද මේ ඩ්‍රග් එක? ඔව්. කතා කරන්න. LDL මත බලපානවද මේ ඩ්‍රග් එක? LDL මත බලපානවද? අනේ මම දැන් කියලා දෙන්නේ කියන්නේ. බලපානවද නැද්ද? ඔව්. බලපානවා. එහෙනම් LDL වැඩි වෙච්ච කෙනෙක්ට දෙන්න පුළුවන්ද මේක? පුළුවන්. එහෙනම් දාගන්න පළවෙනි ඉන්ඩිකේෂන් එක අපිට දාන්න පුළුවන් reduce LDL cholesterol. අපි කියනවා LDL වැඩි වෙච්ච කට්ටියට. හරි? People with නැත්නම් patient with increased LDL cholesterol. හරි දෙක. හරි දෙවෙනි එක මොකද්ද? අපිට පුළුවන් තව කියන්න. හරි? ආයි මොකද්ද? triglyceride මේ ප්‍රශ්නේ පොඩි මේකේ මොකද වෙන්නේ? වැඩි වෙනවා triglyceride level එක. ඒ කියන්නේ මේ drug එකකින් හින්දා අපි අයින් කරනවානේ මේ මොනවද? bile acid එක්ක මේ පිත් වර්ණ එක බැඳෙනවානේ. බැඳෙනකොට පොඩි ගැටලුවක් එනවා. අපේ අක්මාවේ තියෙන triglyceride level එක වැඩි වෙනවා. මේ drug එකෙන් triglyceride මොකද කරන්නේ? අඩු කරන්නේ නැහැ. HDL වැඩි කරන්නේ නැහැ. ඒකින්ද මෙයා බලපාන්නේ නැහැ triglyceride මත හෝ HDL මත. මතකද යහනේ MCQ වලදී මේක හරියට අහන එකක්. හරිද? මෙයා මත බලපාන්නේ කවුරු මතද? LDL මත. හරි? හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් LDL වැඩි වෙච්ච කෙනෙක්, sorry, එයාට දෙන්න පුළුවන්. හැබැයි LDL උත් වැඩි වෙලා triglyceride උත් වැඩි වෙලා තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට අපි මේක දුන්නොත් මොකද වෙන්නේ? එයාගේ triglyceride level එක තවත් වැඩි වෙනවා. ඒකින්ද මේ drug එකෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා unwanted elevation of triglyceride. අපි ඕනනම් මෙතන චුට්ටක් ඒක දාගමු. කරුවක් දාලා විශේෂයෙන්. හරි? මේකේ පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. unwanted elevation වැඩි වෙනවා of triglyceride. Triglyceride මේක චුට්ටක් වැඩි වෙනවා. අනිත් එකක් දාගමු. No effect on HDL. ඒකත් දාගමු. ඒක වඩා හොඳයි අපිට මතක ඉන්නවට අඩුලා. හරි? ඔය දෙකම මත බලපානවා. ඊළඟ කාරණාව. හරි. ඊළඟට අපි දාන්න පුළුවන් මේ ඩ්‍රග් ගෲප් එක පාවිච්චි කරන්න පුළුවන් කාටද? ආයෙ පුළුවන් කාටද? මොනවද? ස්ටැටින් එක්ක මේක එකතු කරලා දෙන්න පුළුවන්. හරිද? හයිපර්කොලෙස්ටරෝමියා තියෙන කට්ටියට. ඇයි ඒ? හරි? මොකද කියන්නේ? ස්ටැටින් වලින් මොනවද? HDL වැඩි කිරීමේ හැකියාවකුත් තියෙනවා. LDL අඩු කිරීමේ හැකියාවකුත් තියෙනවා. triglyceride වලට බලපෑම ඇති කරනවා. හරි? ඉතින් මේ drug එකත් LDL අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? ඒ නිසා අපි ගොඩක් වෙලාවට
ස්ටැටින් එකක් එක කම්බයින් කරනවා. හරි? අපි දාගමු hypercholesteremia hypercholesteremia combined treatment with statin. ආයතව කියන්න පුළුවන් statin කාට හරි කෙනෙක්ට contraindicated නම් මේ group එක තමයි පාවිච්චි කරන්නේ. when statin contraindicated හරි statin එක contraindicate වුණාම අපි ඔක පාවිච්චි කරනවා. හරිනේ වැඩේ? right. ඇත්තටම අපේ මේකේ සාමාන්‍ය side effect විදියට අපි කතා කරන දේවල් අපි මේ drug එක හා සම්බන්ධ දේවල්ම තමයි ගන්න. ඒ කියන්නේ drug එකේ action එක හා සම්බන්ධයෙන් එන දේවල්ම තමයි side effect විදියට ගන්න. right. දැන් ඔයාලා දන්නවා මොනවද? මෙන්න මේ කියන bile acid binding resin නැත්නම් cholestyramine cholesterol වල ක්‍රියාකාරීත්වය. මොකද එන්නේ? ගත්තා orally bile acid ටික intestine එකේ දේවත් එක්ක බැඳලා වෙන් කරගත්තා. ඊට පස්සේ recycling එක inhibit කරා. ඊට පස්සේ metabolism of endogenous cholesterol වැඩි කරා. exogenous cholesterol absorbance එක අඩු කරා. excess LDL cholesterol අයින් කරා. ලේවල තියෙන මෙතන in blood කියලා දාන්න. ඒක වඩා හොඳයි නේ. in blood. and excess cholesterol අයින් කරා. මෙයා හැබැයි triglyceride වැඩි වීම ප්‍රවණතාවයක් වෙනවා මේ drug එක ගත්තාම. HDL වලට බලපෑමක් නැහැ. ඒකින්ද මේක ඉන්ඩිකේෂන් විදිහට ගන්නවා LDL වැඩි වෙච්ච ලෙඩු. හරිද? ඊට පස්සේ ආය පුළුවන් කම්බයින් ට්‍රීට්මන්ට් ස්ටැටින් එක කම්බයින් කරනවා. ආය පුළුවන් අපිට ස්ටැටින් කන්ට්‍රාඉන්ඩිකේට් වෙච්ච ගමන් මේක දෙන්න පුළුවන්. හරිනේ වැඩි? ස්ටැටින් කන්ට්‍රාඉන්ඩිකේට් වෙච්චාම මේක දෙන්න පුළුවන්. හරිනේ වැඩි? right. දැන් යන් අපි සයිඩ් ඉෆෙක්ට් වලට. අහන්න. Sir, fibrate උත් එක combine කරන්න බැරිද sir? fibrate එක combine කරන්න පුළුවන්. fibrate වල පොඩි ගැටලුවක් තියෙනවා නේද LDL මත. LDL receptors වල ක්‍රියාකාරීත්වය එයාගෙන් LDL උත් අඩු කරනවා. එයා fibrate වල mixed hyperlipidemia වලට අපි දෙනවා කියනවානේ. mixed hyperlipidemia වලදී LDL triglyceride හරි ඊට පස්සේ මොනවාද HDL වැඩි කරනවා LDL අඩු කරනවා VLDL මේ හැම එකක්ම මෙයා බලපානවා. එතකොට මේ ඩ්‍රග් එක දුන්නාම ගොඩක් වෙලාවට ස්ටැටින් නෙවෙයි ෆයිබ්‍රේට් එකක් එක්ක මේ රෙසින් එක ගිහිල්ලා බැඳෙනවා. අපි ඕරලි දෙනම රෙසින් එකයි මේ ඩ්‍රග් එක දෙක එකට ඉන්ටරැක්ට් කරනවා. ඒකෙන් අපි ගොඩක් වෙලාවට ෆයිබ්‍රේට් එකක් එක්ක දෙන්නේ නැහැ. මොකද ෆයිබ්‍රේට් එකේ ඉෆෙක්ට් එක අඩු වෙන්න පුළුවන් රෙසින් එකකින් හින්දා. හරි? ඒක නිසා ඒක අපි සාමාන්‍ය එකට කම්බයින් කරලා දෙන්නේ ස්ටැටින් එකක් එක්ක තමයි සාමාන්‍යයෙන් කම්බයින් කරන්නේ. හරි නේද? ඒ කියන්නේ හේතුව රෙසින් එක ගිහිල්ලා ෆයිබ්‍රේට් එකේ ඉෆෙක්ට් එක අඩු කරනවා. ඒතකොට අපි බලාපොරොත්තු වෙන ෆයිබ්‍රේට් එකේ සම්පූර්ණ ඉෆෙක්ට් එකක් දෙනවානේ. මික්ස් හයිපර්ලිපිඩීමියා කියන ගොඩක් ඒවා බලපාන. ඉතින් එයාගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා වැඩක් නෑ අපි දෙන ඩ්‍රග් එක. ඒකයි අපි දෙන්නේ නැත්තේ ඒකට. සාමාන්‍යයෙන් කම්බයින් කරන්නේ ෆයිබ්‍රේට් එකක් එක්ක. right. එහෙනම් අපි යන් adverse effect side effect. දැන් side effect වලට. දැන් මේක මතකේ තියෙන්න ඕනේ. මේ බොහෝම පොයින්ට් විදියට ලියලා දුන්නේ ඇක්ෂන් එක මතක තියාගන්න ලේසියට. දැන් ඔයාලට මම මේක වැකුවානේ. බලමු අපි මතකින් කියලා. මොකද කරන්නේ ඉස්සල්ලාම ඉන්ටෙස්ටයින් එකේ තියෙන ඔයාලා කවුරුද කියන්නකෝ. මම කියලා නෑ රයිට්. කියලා බලන්න. මොකද්ද මේකේ වෙන්නේ ඉස්සල්ලාම? ඩ්‍රග්ස් දෙක කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් ටක් ගාලා කියන්න බලන්න. චාමක කවුද? කවුරුද කියන්නේ? බලන්න කියනවා කියන්නේ මතක හිටිනවා කියන්නේ. බැරිද කියන්නේ? මොකද කරේ? ඉන්ටෙස්ටයින් එකට ආවා. ඒකේ තියෙන පිත්තවල වෙන් කරගත්ත බැඳිලා. ඊට පස්සේ enterohepatic circulation එක inhibit කරා, prevent කරා. ඒකින්ද කොලෙස්ටරෝල්
translation එක කියන්නේ recycling එක වලකිනවා. දෙවෙනි එක. තුන්වෙනි එක අපි කියනවා exogenous cholesterol absorbency අඩු කරනවා. endogenous cholesterol ඇඟ ඇතුලේ හැදෙන cholesterol මොනවා කරනවද? metabolism එක වැඩි පරිවෘත්තයට ලක් කරනවා. දෙකෙන්ම ඉවත් වීමක් වෙනවා. ඊළඟට triglyceride මත unwanted effect එකක් වැඩි වෙනවා. හරි? HDL මත බලපාන්නේ. ඔය ටික මතක තියාගන්න. ඒ ඇති. right. යම් වෙන side effect. අපි බලමු side effect. හරි කාටද කියන්න පුළුවන් දැන් මේක දිහා බලලා අපි action එක මතකයි නම් side effect එකක් විතර මොනවද කියන්න පුළුවන්? මොනවද? අපේ මල පහ වලට මොනවද එන්නේ? කෙලින්ම ලිපිඩ එකතු වෙනවා වැඩි. මොනවා වෙන්න පුළුවන්ද ගොඩක් දෙයකට? හරි? ඩයරියා එන්න පුළුවන්. හරි? සමහර අයට මලබද්ධය එන්න පුළුවන්. right. side effect වලට අපි පළවෙනිම දාගමු GI upset. හරි? GI upset. ඒ යටතේ අපිට ලියන්න පුළුවන් සමහර අයට ඩයරියා. ගොඩක් අයට ඩයරියා. හරි? ඊට පස්සේ ගොඩක් අයට මොකද constipation. constipation. හරි? සමහර අයට ආහාර ගන්න තියෙන කැමැත්ත අඩු වෙනවා. anorexia. anorexia. ආගන්න loss of appetite. anorexia. හරි? ආයි මොනවද තියෙන්න පුළුවන්? ඔන්න ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔය. ආයි මොකද්ද? abdominal fullness. දැන් බඩ නිකන් පිරීලා වගේ. හරි? fullness. නැත්තම් අපි කියන එකට bloating කියලා. bloating කියන්නේ gas පිරවීම. මේ කණ්ඩ අමාරු කණ්ඩ තියෙන කැමැත්ත අඩු වෙනවා මේක උනහම. abdominal fullness. හරිනේ? abdominal fullness. right. ඊට පස්සේ ආය මොනවද දෙන්න පුළුවන්? තව තියෙනවා. දැන් cholesterol absorbency එක විතරද මේ රෙසිනේ කරන්නේ? ලිපිඩ ද්‍රාවී සංයෝග නේද? විටමින් වර්ග, සමහර lipid soluble drugs වර්ග මොනවා කරනද? absorbency එක අඩු කරනවා. හරි? it reduce lipid soluble drug absorbency. නැත්නම් absorption. මොනවාද උදාහරණ? vitamin K මේකත් එක්ක ගන්න එපා. හරි? sorry vitamin A D E K කියලා දාමුකෝ. A D E K. හරි? ආය digoxin, theophylline, warfarin, ඔය වගේ ඖෂධ වල absorbency එක අඩු වෙනවා. ඔන්න ඔකයි ගැටලුව අපිට තියෙන්නේ. හරි? ඕක ඇත්තම drug interaction එකක් තමයි අපි කියන්න ඕනේ. හරි. තව ඕනනම් thiazide වල, phenobarbital වල ඒ වගේ ඔය වැඩේ වෙනවා. ඕනනම් දාමු අපි thiazide, phenobarbital anti epileptic drugs නේද? thiazide කියන්නේ මොකද්ද? diuretic එකක්. phenobarbital හරි. AT. හරි. ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් මොනවද? තව පුළුවන්. තව උනකොට thyroxine එකක් දාන්න පුළුවන් ඈ. thyroxine තේල lipid soluble ඒවානේ. හරි. හරි. මොකද කියන්නේ අපි මේවා සාමාන්‍යයෙන් ගන්න ඕනි වෙලාව. මේ ඩ්‍රග්ස් ගන්න නම් දැන් අපිට ගන්න වෙනවා නම් අපිට මෙයාට warfarin ගන්න වෙනවා. අපි ගන්න ඕනි වෙලාව කියන්න බලන්න. ඔය කියන්නේ මේ ඩ්‍රග්ස් අපි තුමු මෙයාට ගන්න වෙනවා digoxin. මෙයාට මේ කියන මේවා එකක් ගන්න වෙනවා. මොකද්ද? කොලෙස්ටරෝල් වගේ එකක් ගන්න වෙනවා. ගන්න උනොත් අපි දෙන්න උපදෙස් දෙනවා. ගන්න එපා කියන දෙක. නෑ ගන්න ඕනි. කියන්න ඕනි උපදෙසක් තියෙනවා. එක්කෝ
මොකක්ද කියන්න ඕනේ? මේ කොලෙස්ටරෝල් හරි කොලෙස්ටරයිමින් හරි ගන්න පැයකට පෙර මේ ඩ්‍රග් එක ගන්න, ඩියොක්සින් ගන්න. හරි? එහෙම නැත්නම් ඒවා ගත්තට පස්සේ මතක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ගන්න. ගත්තට පස්සේ ගන්න ඕන පැය 4කට පස්සේ ගන්න ඕන. මොකද මෙයා ඉන්ටෙස්ටයින් එකට ගිහිලා හරි අග්ග හරිය වෙනකල් පැය 4ක්වත් ඔය වැඩේ වෙනවා. අන්නේ ඒ වෙනකල් ගන්න එපා. එහෙනම් මේකට අපි පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න ඕන. මොකන්ද? මේ ඩ්‍රග්ස් මේකට උන තයිරොක්සින් දාමු අපි. ඔය තයිරොක්සින් කියන එකත් අතිශය වැදගත් ඩ්‍රග් එකක්. right. These drugs should be taken ඒක වරහන් දාගන්න සයිඩ් ඉෆෙක්ට් එකක් නෙමෙයි. should be taken 1 hour before or 4 hours after after the racine. මේ රෙසින් එකට පැය 4කට පස්සේ හෝ පැයකට කලින් ගන්න. ඔක අනිවාර්යෙන් ඔයාලා කිව යුතුයි දැන සිටිය යුතුයි. හරිද? right. හරි. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ මේ රෙසින් සම්බන්ධයෙන්. රෙසින් අපේ ඇඟ ඇතුළට උරා ගන්න නැති හින්දා GI tract එකේ තමයි side effect එන්නේ. ඉතින් මේ side effect එක තමයි අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ. ඊට අමතරව drug interaction එකක් තියෙනවා. lipid soluble drug වල absorbance එක අඩු කරලා දානවා. හරිද? right. එහෙනම් ඔයාලා දැන් තන්නේ ක්‍රම රෙසින් ගැන හොඳ කතාවක් විදිහට කියන්න පුළුවන් මතකෙන්. නේද? ඔන්න මම කියනවා අහගන්න. මේ කතාව ඔයාලා කියන්න පුරුදු වෙන්න. මොකද්ද කියන්න ඕන? රෙසින් වලට තියෙනවා ඩ්‍රග්ස් දෙකක්. මොනවද? කොලෙස්ටයිරමින්, කොලෙස්ටිපෝල්. හරි? තව එකක් තියෙනවා ඇසිටමයිඩ් කියලා සෙටියා කියලා බ්‍රෑන්ඩ් එක. අපි ඒක ගැන වෙනම කතා කරනවා. හරි? එතකොට ඒකෙදි ඇක්ෂන් එක විදිහට අපි කියන්නේ බයිල් ඇසිඩ් ඉන්ටෙස්ටයින් එකට ආවම ඒව එක්ක බැඳිලා මොනා කරනවද? ඒකේ ක්‍රියාකාරීත්වය නතර කරනවා. ඒ කියන්නේ වෙන් කරලා තියාගන්නවා. සෙක්වෙස්ට්. හරි? ඊට පස්සේ මොකද කියන්නේ? මේ වෙන් කරලා තියාගත්ත බයිල් ඇසිඩ් වලින් දැන් ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මොකක්ද යාගේ ෆන්ක්ෂන් එක? එන්ටරෝහෙපටික් සර්කියුලේෂන් එක. අන්න ඒක වළක්වනවා. ඒක වළක්වපුවාම වෙන වැඩේ. මොකද liver එකේ හදන හරිද? කොලෙස්ටරෝල් වේගයෙන් මෙටබලයිස් කරනවා. හරි? ඒ වගේම අපි ආහාර ඔස්සේ එන ලිපිඩ ඇබ්සෝර්බන්ස් එක අඩු වෙනවා. ඒ වගේම හරි ලේවල තියෙන කොලෙස්ටරෝල් මොනවාද? රිමූව් කරන ඉක්මනට අපේ ආත්මාව කරා ගෙනihin දානවා. හරි? ඒ වගේම තව ඉෆෙක්ට් එකක් තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ් මත. එයා ටිකක් වැඩි වෙනවා. හැබැයි HDL මත බලපෑම ඇති කරන්නේ. ඒ නිසා මේ ඩ්‍රග් එක අපි දෙනවා LDL වැඩි වෙච්ච කට්ටියට. හරි? LDL වැඩි වෙච්ච කට්ටියට. ඒ වගේම මේ ඩ්‍රග් එක දෙනවා LDL අඩු කරන්න දෙන ස්ටැටින් වලට මොකද්ද? ස්ටැටින් කන්ට්‍රාඉන්ඩිකේට් වුණාම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ස්ටැටින් එකක් එක්ක කම්බයින් කරලා දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ ඩ්‍රග් ගෲප් එක වැදගත් වෙන්නේ LDL හා සම්බන්ධයි. හරි? හැබැයි ට්‍රයිග්ලිසරයිඩ් වැඩි ලේට් මේක දෙන්නේ නැහැ. හේතුව මෙයාගේ තවත් වැඩි වෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. හරි? HDL වල බලපායමක් නැහැ මේකට. මෙයාගේ සයිඩ් ඉෆෙක්ට් ගත්තාම මෙයා ක්‍රියාත්මක වෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඉන්ටෙස්ටයින් එකේ නිසා අපි කියන වැඩිපුර මොකද වෙන්නේ? ලිපිඩ එකතු වෙනවා මල පහ වල. ලිපිඩ ජීර්ණය වෙන්නේ නැහැ. ඒකට උරාගන්නේ නැහැ. ඒකින්ද සමහර අයට මල බත් දෙනවා, සමහර අයට ඩයරියා එකක් එනවා. හරි? ඒ වගේම බඩ පිරිලා නිතරම ෆුල්නස්. කැම කන්න තියෙන කැමැත්ත අඩු වෙනවා. හරි? ඔය ටික තමයි සයිඩ් ඉෆෙක්ට් වලට කියන්නේ. ඩ්‍රග් ඉන්ටරැක්ෂන් වලට කියන්නේ මෙයා ෆැට් සොලියබල් ඩ්‍රග් ඇබ්සෝර්බන්ස් එක අඩු කරනවා. ඇයි? ෆැට් ඩයිජෙස්ට් කරන්න තියෙන බයිල් ඇසිඩ් ටික දැන් අල්ලගෙන ඉන්නේ. මුකුත් කරන්න බෑ. හරි? ඇබ්සෝර්බන්ස් එක අඩු වෙනවා. ඒ වගේම තව කතාවක් කියන්න ඕනේ. මොකද්ද? මේ වගේ ෆැට් සොලියබල් ඩ්‍රග්ස් ගන්නවා නම් 1 hour before racine or 4 hour after racine ගන්න ඕනේ. ඒ කියන්නේ කැටිකරණය හා සම්බන්ධ ලෙඩ තියෙන අයට මේ ඩ්‍රග් එක දෙන්න එපා. රුධිර කැටි ගැසීම හා සම්බන්ධ ලෙඩ තියෙන අයට. උදාහරණයක් රුධිර කැටි ගැසීමට අවශ්‍යයි කැටි ගැසීම වළක්වන්න අවශ්‍යයි විටමින් K. දැන් මෙතන මොකද කරන්නේ? විටමින් K වල ඇබ්සෝර්බ් වෙන්න දෙන්නේ නැහැ. එයා මල පහත් එක්ක ඉවත් වෙලා යනවා.
ඒ නිසා එහෙම ලෙඩ තියෙන කටට විටමින් K අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි රෙසින් එක නවත්තන්න වෙනවා. වෙන ඩ්‍රග් එකකට යන්න. හරි ස්ටැටින් එකකට යන්න පුළුවන්. right. ඔක තමයි සරල කතාව. right. ඊට පස්සේ ඔතනින් මම යනවා ඊළඟ ඩ්‍රග්ස් ගෲප් එකට. මේ වගේ MCQ අහනවා. හරිද? right. අපි ඊළඟ ගෲප් එකට යමු. ඔයාලට මතකයි අහන්න. අසු දෙනවා අහන්න. මේක dosage forms කොහොමද සර්? dosage form මේකේ සාමාන්‍යයෙන් අපිට කොලෙස්ටයිරමින් කොලෙස්ටරෝල් කියන ඒවා අපිට එනවා මේ oral dosage form විතරයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක ඉන්ජෙක්ෂන් වර්ග නැහැ. හරි? මේ ඩ්‍රග්ස් වල ඉන්ජෙක්ෂන් නැහැ. මේකේ තියෙන්නේ ටැබ්ලට් එකක් තියෙනවා. හරි? කොලෙස්ටයිරමින් කොලෙස්ටරෝල් මම තව ටිකකින් පෙන්නන්නම්. ඔයාලට ඕනනම් කොහොම වුණත් කොට මේ පෙන්වන්න පුළුවන්. කොහොම බලන්න මම ඉන්ටර්නෙට් එකේ ඔය විදිහට සර්ච් කරලා පෙන්නන්න මම පින්තූරයක් බලන එක වඩා හොඳයි. හරි? කොහොම බලන්න. මේක පේනව නේද ඔයාලට? කොහොම බලන්න ඈ? ටිකක් අහපේක හොඳයි ඔයාලට. කොලෙජ් මේ අපේ ළමයි නම් මේවා දාලා තිබ්බා ඇසිස්ටන්ට් ක්ලාස් එකේ. මම ඔයාලට ඒකේ මේ ඒ assignment එකක PDF එකක් එවන්න. right. මේ තියෙන්නේ sachet එකක් තියෙනවා. හරි? sachet එකක් තියෙනවා. cholestyramine. හරි? මේකට quick action එකක් දෙනවා sachet එකට. හරි? sachet එකට quick action එකක් අපිට දෙනවා. සාමාන්‍යයෙන් ඒක තමයි ගොඩක් දෙනෙක් මේ පාවිච්චි කරන්නේ. බලන්න 4 gram powder එකක් තමයි තියෙන්නේ. හරි 4 gram. ආයෙ තියෙනවා පොඩ්ඩක්. එහෙනම් සමය short time usage එකද එහෙම නැත්නම් අර statins වගේ long term use එකකට ගන්න. මේ සාමාන්‍යයෙන් මේ කොලෙස්ටරෝල් වලට දෙන ඒවා long term තමයි ගන්න වෙන්නේ අපිට. හරි? long term ගන්න එක. මේ බලන්න කොලෙස්ටයිරමින්. මෙතන තියෙනවා මොකද්ද මේ? කොලෙස්ටයිරමින් සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක් තියෙනවා. හරි? කොලෙස්ටයිරමින්. right. ඒකෙම කැප්සූලුත් තියෙනවා. මට ඒක පෙන්වන්න පුළුවන්. හරි මේක තමයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එක. මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේක ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක් මේක. හරි? පේනවද මේක? මොකද්ද? ප්‍රිවාලයිට් කියන එක. හරි? මේක සාමාන්‍ය ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් එකක් කොලෙස්ටරෝල් තියෙන එකක්. හරි? හරි. right from making අයින් වෙන්න. ඕනනම් උතන වැඩිපුරම යූස් කරන්නේ පවුඩර් එකද? අවුනේ මොකද්ද? වැඩිපුරම යූස් කරන්නේ පවුඩර් පැක් එක නේද? මොකද්ද? වැඩිපුර යූස් කරගන්නේ පවුඩර් පැක් එක නේද? ඔව් පවුඩර් එක. ඒ කියන්නේ සැෂේ එක තමයි පාවිච්චි කරන්නේ. මෙන්න බලන්න. අපි ඩෝසේජ් ෆෝර්ම එක ඔතනම දාගන්න එක හොඳයි නේද? මොනවාද? සැචෙට්. හරි? ඊට පස්සේ ටැබ්ලට්. ඊට පස්සේ කැප්සූල්. ඔන්න ඔය තුන මතක තියාගන්න. right. අපි ඊළඟට යන්නේ එහෙනම්. අපි යනවා නිකොටිනික් ඇසිඩ් වලට. හරි? right. පේනවනේ මේක නේද? අපි යන්නේ එහෙනම් බයිල් ඇසිඩ් බයින්ඩින් රෙසින් ඒකෙන් ඊළඟ එකට එනවා අපි හරි නියසින් නැත්නම් විටමින් B3 මේකත් අපි චුට්ටි දෙයක් බලමු. මොකද්ද විටමින් B3 වල ඇක්ෂන් එක? සාමාන්‍යයෙන් VLDL ප්‍රොඩක්ෂන් එක තමයි ඉන්හිබිට් කරන්නේ මේ ඩ්‍රග්ස් එකෙන්. හරි විටමින් B3 වලට අපි කියනවා නියසින් කියලා කියනවා. මේක විටමින් එකක් හින්දා තමයි අපි නිකොටිනික් ඇසිඩ් විටමින් කියලායි අපි කියන්නේ. ඒකේ මුල් ලකුණු ටික එකතු කරලා තමයි නිකොටිනික් කියන්නේ Ni හරි ඇසිඩ් කියන්නේ AC හරි AC විටමින් වල අග අකුරු දෙක IN ඔය ටික එකතු කරලා තමයි නියසින් කියන වචනේ හැදුනේ. හරිද?
ඉතින් මේකෙන් කරන්නේ VLDL production එක අඩු කරනවා. මොන වගේද? අක්මා සෛලවල. හරි අක්මා සෛලවල VLDL අඩු කරන හින්දා මොකද වෙන්නේ? විශේෂයෙන් triglyceride translation එක අඩු වෙලා යනවා. හරි ඒකින්ද මෙයාගේ ගොඩක් ඉෆෙක්ට් එකක් තියෙනවා triglyceride සහ VLDL මත. ඒ වගේම මෙයාට හැකියාව තියෙනවා මොනවද? hormone sensitive lipase in adipose stimulation of LDL. හරිද? which causes hydrolysis of VLDL. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් හෝමෝන නිසා හරිද? සමහර හෝමෝන වලට සංවේදී. හරිද? එන්සයිම් විශේෂයෙන් ලයිපේස් එක. හරිද? ලයිපේස් කියන එන්සයිම් එක ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ස්ටිමියුලේට් වෙනවා. ලයිපේස් ගිහිල්ලා අපේ මේද පටකයේ තියෙන ලිපිඩ LDL නැත්නම් LDL VLDL ටික ජල විච්ඡේදනය කරලා දානවා. හයිඩ්‍රොලිසිස් කරලා දානවා. ඒකින්ද ඒව අඩු වෙන්නත් මේක වැදගත් වෙනවා. ඒකින්ද විටමින් B3 කියන එක නියසින් කියන එක අපි පාවිච්චි කරන්නේ ට්‍රයිග්ලිසරයිඩ් වලට සහ VLDL වලට අඩු කිරීම සඳහා. මේකේ හැබැයි බලපෑම තියෙනවා මොනවාද? LDL මත. හරිද? බලන්න decrease LDL 15 to 25%. හැබැයි මෙයා වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ VLDL මත. 40%. හරි? triglyceride 30 to 50%. හරි? ඒ වගේම HDL 15 to 30%. හරිද? ඒ කියන්නේ මෙයා HDL වැඩි කරන්නත් වැදගත් වෙනවා. හරිද? HDL ගොඩාක් වැඩි කරන්න අවශ්‍ය කට්ටියට මේ group එක පාවිච්චි කරනවා. Niacin is most effective in increasing HDL level. හරි? good cholesterol වැඩි කරන්න මේ drug එක හොඳයි. හරිද? මේ good cholesterol වැඩි වෙන තව drugs group දෙකක් තියෙනවා. එකක් තමයි statin අනිත් එක තමයි මොකද fibrate. හරිද? ඉතින් මේකෙනුත් වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ group එක ටිකක් ගොඩක් දේවල් මත බලපානවා. බලන්න ඔයාලට පේන්නේ නැති VLDL මත, triglyceride මත, HDL මත. හරි LDL මතත් බලපානවා. ඉතින් මේ group එක ගොඩක් effective mixed hyperlipidemia වලට මේක පාවිච්චි කරනවා. ඉතින් මේ drug group එකේ දැන් මොකද ලියන්න එපා. මේ drug group එකේ side effect විදියට සාමාන්‍ය මොකද එන්නේ? මොකද එන්නේ? cutaneous flush. ඒ කියන්නේ මොකද එන්නේ? රුධිර වාහිනිය ඉහිල් වෙනවා. විශේෂයෙන් අපේ මොකද්ද? සමේ තියෙන ඒවා තමයි ඉහිල් වෙන්නේ. හරිද? සාමාන්‍ය මේක වළක්වන්න non-steroidal anti-inflammatory drug එකක් දුන්නාම හරි steroid drug එකක් දුන්නාම හරි. හරි ඊට පස්සේ histamine ස්‍රාවය වැඩි වෙනවා මේ drug එකට. මේ drugs group එකේ histamine ස්‍රාවය වැඩි වෙන එකෙන් කසන්න පටන් ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් කසන ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ආය එකක් එනවා glucose tolerance එක අඩු වෙලා යනවා. හරි? diabetic කට්ටියක මොකද වෙන්නේ? glucose වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකින්ද diabetic කට්ටියට සාමාන්‍ය මේ group එකේ diabetic තියෙන කෙනෙක්ට අපේ niacin වගේ එකක් සාමාන්‍යයෙන් මේ tolerance ඒ කියන්නේ glucose දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් නෙන්නේ tolerance එක තියෙන ඉඳ අපි දෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ hyperuricemia. ඒ කිව්වේ මොකද්ද? level uric acid level එක වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? right. ඒ වගේම lower fibrinogen බලන්න fibrinogen කියන්නේ රුධිරයේ කැටි ගැහෙන්න අවශ්‍ය වෙන ප්‍රෝටීන් එක නේද? inactive protein එක. ඒකේ ප්‍රෝටීන් එක අඩු කරනවා. හරි? bad for coagulation disorders. හරි? coagulation disorders තියෙන කට්ටියට මේක හොඳ නෑ. හරි? සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මේක කැටි ගැසීම දැන්නේ. කැටි ගහන්න මේක ඕන වෙන්නේ. හරි? කැටි ගැහෙන්න තමයි ඕන වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කැටි ගැසීම වැඩි කට්ටියගේ විශේෂයෙන් aortic stenosis වගේ තියෙන කට්ටියට මේ group එක හොඳයි. හරි? කැටි ගැසීම උත්තේජනය වෙන කට්ටිය. මැසේජ් එකක් දාලා තියෙනවා බලමු. Atorvastatin දෙන්න පුළුවන්ද ischemic heart disease තියෙන diabetic patient ලට? සාමාන්‍යයෙන් diabetic කට්ටියට statin අපි දෙනවා ගැටලුවක් නැහැ. හරි? ischemic heart disease තියෙනකොට diabetic වලදී ischemic heart disease කියන condition එක වැඩි වෙන්න පුළුවන්. මොකද මේ එක එක දේවල් තැම්පත් වෙන හින්දා අපේ heart එකේ
රුධිර වාහිනී මත heart එකට ගමන් කරන රුධිර වාහිනී මත. ඒක නිසා ස්ටැටින් ඇටෝවාස්ටින් එකක් අපි සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්. මේ වගේ patient කෙනෙක්ට. ගැටලුවක් නැහැ. හරිද? ගැටලුවක් තියෙනවා එන්නේ එකම එක දෙයයි ස්ටැටින් වල අර මසල් ඉෆෙක්ට් එක එන හින්දා. හරි. මේ ගොඩක් වෙලාවට මේ මෙන්න මේ කාණ්ඩයේ ඖෂධය කියන්නේ VLDL secretion එක inhibit කරන ඖෂධ. එහෙම නැත්නම් අපි කියන මේ නිකොටිනික් ඇසිඩ් මේ කාණ්ඩයේදී අපි නියසින් වගේ ඒවා දෙන්න යන්නේ නැහැ මොකද ඩයබටික් උත්තේජනය වෙන නිසා වැඩි වෙන නිසා. ඊට පස්සේ hepatotoxicity. හරි. ඊට පස්සේ rhabdomyolysis. හරි. ස්ටැටින් එක දෙනකොට මේක කම්බයින් කරලා දුන්නොත් rhabdomyolysis worse වෙලා යනවා. හරි. ඉතින් users ගත්තාම සාමාන්‍යයෙන් මොනවාද VLDL LDL වැඩි වෙච්ච කට්ටියට HDL අඩු වෙච්ච කට්ටියට මේ drug group එක ගොඩාක් හොඳයි. හරි. VLDL LDL වැඩි වෙච්ච කට්ටියට සහ HDL අඩු වෙච්ච කට්ටියට මේ group එක වඩා හොඳයි. ඉතින් ඊළඟ කාරණේ තමයි fibric acid අපි කියවනේ. මේකේ අපි මේකෙත් අර විදිහට බොහොම කෙටියෙන් ලියයියා. හරි. මේකේ තියෙන ඔක්කොම ලියන්න ගියොත් වැඩේ අවුල් වෙනවනේ. ඒකෙන් අපිට අවශ්‍ය දේවල් විතරක් දාගමු වෙන නියසින්. නියසින් හැදුන විදිය දන්නවනේ. නිකොටිනික් ඇසිඩ්, විටමින්, ඔය ටික ඔක්කොම එකතුනම අපි කියනවා නියසින් කියලා. මේක තමයි විටමින් B3. හරි. අපි දාගමු mode of action. mode of action. ඒ අර්ථය අපි ලියාගමු නිකොටිනික් ඇසිඩ් කියන එකට. එහෙම දාගමු. හරි. හරි. Inhibit hepatic triglyceride and VLDL production. මෙයාගේ ප්‍රධාන කාර්යය තමයි inhibit hepatic triglyceride and VLDL production. හරි ඒක හින්දා එන ඒවා ටික තමයි අපි මෙතනදී සලකන්නේ ඉන්ඩිකේෂන් කියලා. හරි. ඒකින් මොකක්ද වෙන්නේ? LDL කොලෙස්ටරෝල් ලෙවල් එක අඩු කරනවා. හරිද? HDL කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරනවා. Therefore increase HDL, decrease VLDL, decrease LDL. triglyceride අඩු කරනවාද මේ group එකේ? triglyceride අඩු කරනවාද? දැන් මම කිව්වා triglyceride අඩු කරනවද නැද්ද? අඩු කරනවා. අඩු කරනවා. හරි. reduce triglyceride. right. එහෙනම් ඔන්න එතනට ආවා. හරි. දැන් අපි දාගමු මේකත් එක්කම side effect. මේ හින්දා එන side effect. අපිට ලියන්න side effect. මොකද මම කිව්වේ? histamine ස්‍රාව වෙනවා, කසන්න ගන්නවා නේද? diabetic level එක වැඩි වෙනවා. හරි. ඊට පස්සේ flushing වෙනවා, රුධිර වාහිනී ඉහිල් වෙනවා, cutaneous flushing ඒ වගේ දේවල් වෙනවා. right. අපි දාගමු එහෙනම් side effect ප්‍රධාන වශයෙන් අපි ගමු මෙතනින් මොනවාද? අක්මා මත ක්‍රියාත්මක වෙන හින්දා මේ drug group එක විශේෂයෙන් liver function එක වෙනස් වෙනවා. liver function එක වෙනස් වෙනවා. අපි ඒක ඉස්සෙල්ලාම දාගමු. adverse effect. හරි. last dose එකක් දුන්නාම in last dose එක alter the liver function. alter the liver function. හරි. ඊට පස්සේ
අය මොකද්ද gout ඇති වෙන්න පුළුවන් gout කිව්වේ මොකද්ද uric acid මං කියවනේ ලික්විඩ් එළියට යවන්නේ නැහැ කියලා precipitate gout හරි uric acid මේක ඇඟේ තියා ගන්නවා uric acid level එක හරි precipitate gout ඊට පස්සේ impaired glucose tolerance ඒකින්ද diabetic කටිය දෙන්නේ නැහැ impaired glucose tolerance ඒකින්ද වරායතු දාන therefore contraindicated in diabetes large doses දෙන්න යන්න එපා හරි common side effect තමයි අපි දැන් කියන්නේ ඔය large dose එක ගියම common ඒවා මොනවද මොකද්ද කසනවා histamine ස්‍රාවය වැඩි වෙන හින්දා මොකෙන්නේ pruritus නැත්නම් itching pruritus එහෙම නැත්නම් itching හරි තව flushing එන්න පුළුවන් flushing මේ flushing එන එක වළක්වන්න අපි මොකද්ද කරන්න පුළුවන් පොඩි දෙයක් කරන්න පුළුවන් ඔබ එන එක වළක්වන්න flushing එනවා නම් කෙනෙක්ට මොකක්ද අපිට කරන්න පුළුවන් කාටද කියන්න පුළුවන් අපි මේ මොකද්ද මේ කතා කරන්නේ කොලෙස්ටරෝල් ගැනනේ සමහර අය වෙලාවට මේක ඇන්ජයිනා එකකට කන්වර්ට් වෙන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට ඇස්ප්‍රින් ගන්නවා නේද ඇස්ප්‍රින් කියන ඩ්‍රග් එක සාමාන්‍යයෙන් අවුරුදු 40 පෙන්නම් පාවිච්චි කරනවා අපි මේ ෆ්ලෂින් කියන එක වළක්වන්න සාමාන්‍යයෙන් ඇස්ප්‍රින් ඩෝස් එකක් හරි මේ ඩ්‍රග් එක ගන්න විනාඩි 30කට කලින් ගන්න හරි ඒතර ඉන්ෆ්ලමේෂන් අඩු වෙලා යනවා ඇස්ප්‍රින් වලින් හරි ප්‍රදාහය අඩු වෙනවා ෆ්ලෂින් අපිට අඩු කර ගන්න පුළුවන් ඊළඟට අපි ඔන්න ලියා ගමු වරහන් හිතේ දාගන්න take aspirin and take aspirin 30 minutes before niacin. And 30 minutes before niacin. Right. आप प्रश्न को डाल दी ना बोलो नियासिन හැදෙන්නේ නිකොටිනික් ඇසිඩ් වලට මොකක් එකතු වෙලාද නිකොටිනික් ඇසිඩ් කියන එක මෙහෙමයි නියාසින් කියන වචනේ ආන්නේ මෙහෙමයි Ni වලින් නිකොටිනික් ඇසිඩ් වලින් විටමින් ඇසිඩ් වලින් AC විටමින් කියන එකේ අග තියෙනවානේ IN මේ IN එක තමයි මෙතෙන්ට එකතු වෙන්නේ එතකොට තමයි නියාසින් නාමය හරි නේද හරි එහෙනම් අපි යනවා ඊළඟ සයිඩ් ඉෆෙක්ට් එකට ඒ තමයි විශේෂයෙන් මේකට එන්න පුළුවන් heart rate එක පොඩ්ඩක් වැඩි වෙනවා heart එක අතට දැනෙන තරම් ගැහෙනවා palpitation එනවා හරි palpitation එනවා සමහර අයට GI disturbances එනවා GI disturbances හරි ඔන්න ඔච්චරයි ටික අපි දාගමු ඔන්න එහෙනම් අපි මොනවද නියාසින් ගැන කියන්න පුළුවන් හරි මෙයාගේ ප්‍රධානම කාර්යය තමයි hepatic triglyceride සහ VLDL production එක අඩු කරනවා අඩු කිරීමෙන් හින්දා මොනවද බලන්නේ HDL වැඩි වෙනවා VLDL අඩු වෙනවා LDL අඩු වෙනවා triglyceride අඩු වෙනවා side effect විදිහට අපි ගන්නවා සාමාන්‍ය common side effect pruritus flushing සහ GI disturbances palpitation හැබැයි large dose එකක් දුන්නොත් මේ drug එකේ අපිට එන්න පුළුවන් මොනවද liver function එක වෙනස් වෙන්න පුළුවන් gout precipitate වෙනවා glucose tolerance වල එකකින් අපි large doses පාවිච්චි කරන්නේ diabetic කට්ටිය හරිද ඔච්චරයි
right දැන් මම ඔන්න කතා කරා ඔයාලට මොනවාද අපේ මේ ලිපිඩ් ලෝවරින් වල ඩ්‍රග්ස් කාණ්ඩ පහම ඉවරයි නේද සම්පූර්ණයෙන් කතා කරාද අපි මේ ටික ඔව් දැන් මම ඔයාලට මේකේ සමරි එකක් දෙන්නයි යන්නේ සමරි එක මම මේ විදිහට ගන්නම් දැන් මේකට අදාළ හොඳ MCQ ටිකක් වැටෙයි ඒ නිසා ඔයාලා ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්න හරි තව එකක් මට කියන්න බැරිනවනේ intestinal sterol absorption inhibitor ezetimibe මම මේකත් එක්කම කියනවා කියවන්නේ නේද ezetimibe ගැන කිව්වේ ඒක මම කියලා ඉතින් හරි ඔන්න බලා ගන්න මට ඒක කියන්න බැරිනවා sorry ezetimibe කියලා ස්පෙෂල් ඩ්‍රග් එකක් ඒකත් අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි ඒක බලන්න හරි මේ තියෙන්නේ මේක කියන අපි intestinal sterol absorption inhibitors හරි sterol absorb කරන්න දෙන්නේ intestine එකේ හරි ඉතින් මෙයා සිද්ධ වෙන්නේ අපේ intestine එකේ brush board එක ඔයාලට මතක ඇති අපි diabetic පාඩමේදී කතා කරනවා මොනවා ගැනද මේ glucose absorb කරන්න inhibit කරන්න drugs group එකක් අපි කියන එකට alpha amylase inhibitors කියලා ඒ වගේම තමයි මේකත් ඇවිල්ලා අපේ intestine එකේ lumen එකක කුහරය ඇතුලේ තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. ඒකේ තියෙනවා මොකද්ද? cholesterol absorb කරන්න හේතු වෙන සංයෝගයක්. හරි. ඒ කියන්නේ මොකද්ද? අපි මේ ආහාර වලින් එන cholesterol උරා ගන්න සංයෝගයක් තියෙනවා. ඉතින් මේ සංයෝගය විශේෂයෙන් අපි කියන ස්ටෙරෝල් කියලා. හරි. ස්ටෙරෝල්. විශේෂයෙන් අපේ ආහාර වල මේ ස්ටෙරෝල් වර්ග තියෙනවා. හරි. cholesterol sterol නේද? ඔවා තියෙනවා. ඉතින් මේ brush board එකෙන් මේක ගිහිල්ලා මේ අපි දෙන drug එක නැත්නම් ezetimibe කියන drug එක නැත්නම් setia කියන brand එක දීපුවා මොකද වෙන්නේ? intestine එකේ brush board එක මත බැඳෙනවා. බැඳිලා මේ sterol උරා ගන්න එක. හරිද? අඩු කරලා දානවා. ඒ කියන්නේ ඇඟේ තියෙනව නෙමේ ආහාර වලින් එන ඒවා. උරා ගන්න එක අඩු කරලා දානවා. හරියටම diabetic පාඩමේදී අපි glucose absorb කරගන්න එක sucrose absorb කරගන්න එක inhibit කරේ ඒ වගේ තමයි මේකේ හරි තාම diabetic කරේ නෑ ඔයාලා නේද අද නේද මම පටන් ගන්නවා කිය endocrine system right ඉන්නේ ඒක මොකද කරන්නේ block කරලා දානවා ඉතින් මේකෙදි ආහාර ඔස්සේ එන හරි අපිට triglyceride හරිද සාමාන්‍යයෙන් LDL ඔය වගේ දේවල් අඩු කරන්න ගොඩාක් උදව් වෙනවා. හැබැයි උදව් වෙන්නේ තනිව මේ ඩ්‍රග් එක දීලා නෙමෙයි. හරි බොහෝ විට ස්ටැටින් එකක් බොහෝ විට ට්‍රයිග්ලිසරයිඩ් එකක් එක්ක කම්බයින් කරොත් ට්‍රයිග්ලිසරයිඩ් නෙමෙයි ෆයිබ්‍රේට් එකක් එක්ක කම්බයින් කරපුවාම ඒකේ ඉෆෙක්ට් එක ගොඩාක් වැඩි වෙනවා. හරි ඉතින් මේ ඩ්‍රග් එක පාවිච්චි කරනවා ගොඩක් දෙනෙක්. හැබැයි තනිව නොවේ කම්බිනේෂන් එකක් විදිහට. ඉතින් මේකේ එන්න පුළුවන් අතුරු ආබාධ තමයි මොනවද? එකක් තමයි මේ ඩ්‍රග් එකට සංවේදී අධිසංවේදීතා ලක්ෂණ පෙන්වන්න පුළුවන්. හරි. ඒ වගේම සමහර අයගේ මොකද වෙන්නේ? මේ hepatic diseases තියෙන කට්ටියට මේ ඩ්‍රග් එක දුන්නාම මේකේ ක්‍රියාකාරීත්වය prolong වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇඟට උරා ගන්න නැති වුණාට මොකද වෙන්නේ? ඩ්‍රග් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. මොකද මේක පරිවෘත්තියට ලක් වෙන්නේ අක්මාව හරහා ගිහිල්ලා. හරි නැත්නම් ඩ්‍රග් එක මල භාවස්සේ එළියට යනවා. ඉතින් මේකේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන් hepatic diseases තියෙන කට්ටියට. හරි. ඒ වගේම combined with statin for hyperlipidemia. hyperlipidemia වලට අපි statin එක එකතු කරලා මේක දෙන්න බෑ. තව වුණා මේක vibrate එකක් එක වුණත් දෙන්න පුළුවන්. හරිද? right. එහෙනම් අපි පොඩ්ඩක් දාගමු cholesterol absorption inhibitors කියන නැත්නම් sterol absorption inhibitors අපි ඒක චුට්ටක් ලියමු උදාහරණේ ezetimibe හරි ඒක දාගන්න selectively inhibit intestinal absorption of cholesterol and related sterol
මේ අතරේ ප්‍රශ්න කීපයකුත් දාලා තිනවා. fish oil cod liver oil කරේ නෑ. ඔව් කරේ නෑනේ. මට මතකයි කරා වගේ. right කමන්න. miscellaneous agent අපිට miscellaneous agent තියෙනවා. exam එකේදී miscellaneous agent වලට අපි බලමු exam එකේ සාමාන්‍ය miscellaneous agent ගැන අහලා නැහැ. මේ main group ගැන තමයි අහලා තියෙන්නේ. right. polyfit වල drug class එක මොකක්ද? ඒකේ action එක මොකක්ද? polyfit orlistat කියන එක හරි. අපි ඒක බලමු. orlistat තමයි හොඳම drug එක අපි කියන්නේ නේද? ගොඩක් මේක අඩු කරගන්න පුළුවන්. right. අපි බලමු ඕක ඉස්සෙල්ලා දාගමු අපි ඉස්සලාම action එක ලියාගන්න. Hi, decrease LDL, decrease triglyceride. Right? ඒකේ තරුවක් දාලා යන්නේ this drug is weak alone. අනිව ගන්නවා නම් මේක එච්චර ඉෆෙක්ට් එකක් ලොකු ඉෆෙක්ට් එකක් ලැබෙන්නේ නැහැ. හරි. අපි යමු මේකේ side effect වලට. adverse effect. SSF ගැන කරනකොට ඉවබ්‍රඩීන් එක ගැන කියනවා කිව්වා නේද සර්? ඒක කරාද? SSF මොකද්ද මේ කියන්නේ? SSF ද නැත්නම් CHF ද? congestive heart failure ද? CHF වල මම ඉවබ්‍රඩීන් ගැන කරේ නැත. හරි? ඉවබ්‍රඩීන් ගැන මම විශේෂයෙන් එනවා කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි මේක කරලෙමුකෝ. right. මේකේ combined with statin for hyperlipidemia. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ මොකක්ද මේ මේක ගන්නෙ? මොකද්ද? මොකක්ද අහලා තිබ්බේ ඔයාලා? sorry. orlistat නේද? මේ තියෙන්නේ. orlistat ගැන අහලා තිබ්බා. fish oil ගැන කරේ නෑ. හරි. orlistat ගැන මම කියලා ඉඳන් එහෙනම් orlistat කියන්නේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි කතා කරන weight එක අඩු කරන්න පාවිච්චි කරන drug group එකක්. හරි. orlistat කියන්නේ ඇත්තටම මේ lipase කියන enzyme එක inhibit කරන්න පාවිච්චි කරන ඖෂධයක්. මේක fat absorbance එක මේ වැඩි කරන්න තමයි fat absorbance එක inhibit කරන්න. කියන්නේ අපි ගන්න ආහාර වල තියෙන fat absorbance එක අඩු කරන්න තමයි මේක ගන්න. හරිද? ඒ කියන්නේ අපි ආහාර වල තියෙන මේ fat ටික intestine එකෙන් උරා ගැනීම වළක්වලා දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් lipase enzyme එක inhibit කිරීමක් තමයි මේකෙන් කරන්නේ. ඒ කියන්නේ මේ inhibit lipase කියන enzyme එක inhibit වුණාම අපේ brush board එකේ තියෙන lipid හරි කුඩා කොටස් වලට කැඩිලා absorb වෙන එක වළකිනවා. හරිද?
ඒකින්ද ඉන්ටෙස්ටයින් එකෙන් අපේ ඇබ්සෝබන්ස් වෙන එක අඩු වෙනවා. ඒක කෙලීම මල පහත් එක්කයි යන්නේ. ඉතින් මේක ගන්න කට්ටියට පොලිස්ටැට් ගන්න කට්ටියට සාමාන්‍යයෙන් මල පහ වල ලිපිඩ වැඩි. දැන් කොමන්ට් එකේ ගිහම ස්ටූල් පා වෙන්න ගන්නවා. ඔක තමයි සාමාන්‍ය සයිඩ් ඉෆෙක්ට් එක. සාමාන්‍ය මේකේ 120 මිලිග්‍රෑම් තියෙන්නේ. මේකේ ගට් ක්ලාස් එක තමයි අහලා තියෙන්නේ. මේක ඇවිල්ලා ලයිපේස් ඉන්හිබිටර් එකක්. ඒ කියන්නේ ලිපිඩ බිඳවට්ටන හෝමෝ එන්සයිම් එක ඉන්හිබිට් කරන ඖෂධයක්. දැන් ඔයාලට හිතෙන්නේ මේක ඉන්හිබිට් කරපුවම කොහොමද ඉතින් මේ ලිපිඩ මේ තව වැඩි වෙනවනේ කියලා හිතනවා ඉතින්. නෑ මේක ඇවිල්ලා මේ අපේ ඉන්ටෙස්ටයින් එකේ තියෙන ලයිපේස් ඉන්හිබිට් කරන ඒ කියන්නේ කැලිය වලට කැඩෙන්නේ. කැඩිච්ච එකක් තමයි උරා ගන්න පහසු. ඉතින් උරා ගැනීම අඩු වෙන ආහාරවල තියෙන ඒවා උරා ගන්නේ නෑ. ඒකින්ද සමහර අය පාටි වලට එහෙම යනකොට නේද? මේකක් බීලා යන්නේ. හරි බීලා ගියපුවා මොකද වෙන්නේ? අර ෆැට් වල තියෙන දේවල් ඇඟට උරා ගන්න නෑ. ඒ කියන්නේ ආහාර වල තියෙන ෆැට් උරා ගන්න නෑ. ඒකයි වෙන්නේ. මේක ඇවිල්ලා විශේෂයෙන් කොලෙස්ටරෝල් අඩු කරනවට වඩා මේක පාවිච්චි කරන්න ගොඩාක් බර අඩු කරගන්න කට්ටියගේ. හරි? මේක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. මේක ගොඩක් හොඳ ඩ්‍රග් එකක් මිලෙන් අධිකයි. හරි? රයිට් මම මෙහෙමම යනවා. ෆිෂ් ඔයිල් වලට අපි එකක් කරලා මිමු ෆැට් ඔමෙගා 3 ෆැටි ඇසිඩ් කියන එකට අපි ඒක කරපු නැති ඉඳ ඒක කියලා දීලා යනවා මම ඒක කරා කියලා කමන්න ඒකත් අපි කරලාම යමු. හරි? රයිට්. ඒක මෙතන නැති වුණාට මම ඔයාලගේ සමරි එක ගන්න යන හින්දා සමරි එකකින්ම දාලා දෙන්නම් එක කොමින්ද අපිට දෙන්න. හරි. ඔන්න තියෙනවා බලන්න. හරි. මේක තමයි අපි පාවිච්චි කරන බ්‍රෂ් රූට් එක. මේක ඇවිල්ලා මේ ෂෝට් නෝට් එකක්. හරි. ලිපිඩ් ලෝවරින් වල මේ තමයි සාමාන්‍යයෙන් එන කොමන් සයිඩ් ඉෆෙක්ට් එක. හරි. කොමන්ලි එන ඒවා මේ ඕනම ගෲප් එකකින්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේකේ statin හරි fibrate bile acid binding resin cholesterol absorption inhibitors and vitamin B3 nicotinic acid and alternative cholesterol drug කියලා මේකේ ආය අපි කතා කරනවා. හරි විශේෂයෙන් garlic නේද? සුදු ලුණු හරි සුදු ලුණු වර්ග පාවිච්චි කරන්න පුළුවන් නේද? garlic වලින් අද preparation තියෙනවා. හරි ඊට පස්සේ ඒවා අපි මෙඩිකේෂන් විදිහට පාවිච්චි කරන්නේ මතක තියාගන්න ඕනේ. right එහෙනම් අපි යම් මේකේ මොකේද bile acid binding resin ඔන්න බලන්න මම ඒක පෙන්නන්නම් මේ විදිහට sorry මේ lipid lowering agent එකක් දෙන nicotinic acid nicotinic නෙමෙයි omega 3 fatty acid fatty acid ඒ කියන්නේ fish oil ගැන කතා කරන්න යන්නේ fish oil වල ඔයාලට දකින්න ලැබෙන දේ තමයි මොනවාද සාමාන්‍යයෙන් ඒකේ තියෙන ඇසිඩ් එක තමයි omega 3 fatty acid කියන එක. ඉතින් මේ omega 3 fatty acid වල ඔයාලට කතා කරන්න තියෙන දේ තමයි මේක සාමාන්‍යයෙන් මේ ගොඩක් හොඳ safe effective drug එකක්. ඒ නිසා omega 3 fatty acid කියන එක සාමාන්‍යයෙන් මේ අපිට වෙන හානිය ගොඩක් අඩුයි. එකම එක හානිය එන්නේ සාමාන්‍යයෙන් එරිත්මික් කන්ඩිෂන් එකක් එන්න පුළුවන්. ඇලර්ජි ඇවිල්ලා ඇලර්ජි එකක් ආවොත් එරිත්මියා කියන කන්ඩිෂන් එන්න පුළුවන් ෆිෂ් ඔයිල් වලින්. ඊට වඩා විශේෂ දෙයක් නෑ. අපි කියනවා මේ කියද්දිත් කියන්නේ කුඩා මාළු කන්න කියලා. ඒ වගේ ෆිෂ් ඔයිල් වල omega 3 fatty acid තියෙන හින්දා මේකෙන් විශේෂ
බලපෑමක් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි මෙයා ගොඩක් ට්‍රයිග්ලිසරයිඩ් අඩු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මේ අපි ඉස්සෙල්ලා කතා කරපු එක මොකද්ද? ලිපිඩ් ලෝවරින් ඒජන්ට් වල මේ තව ඩ්‍රග් එකක් තියෙනවා කොලෙස්ටරෝලාම් කියන එක. මම මේක සඳහන් කරේ නැහැ. මම හැබැයි නෝට් එකේ මුලදී දුන්නා. මේ කොලෙස්ටරෝලාම් කියන එකත් ගොඩක් ඉෆෙක්ටිව් ඩ්‍රග් එක. ගොඩක් හැබැයි භාවිතය අඩුයි. හරි. අපිට වැදගත් වෙන එක තමයි මෙතනින් දැන් කතා කරන්න යන එක නියසින් අපි කතා කරා ෆයිබ්‍රේට් ඊට පස්සේ ෆිෂ් ඔයිල් නේද? මම ඔයාලට මේ ටියුට් එක දාන්නම් ගොඩක් මේක වැදගත් වෙයි ඔයාලට. හරි. මේ ඩ්‍රග් එකේ ඇක්ෂන් වෙන තැන් තමයි මේ දාලා තියෙන්නේ. හරි. මේක දෙක තුන කියලා මේ ගෲප් පහක් අපි කතා කරේ. මේ ගෲප් පහේ ක්‍රියාකාරී වෙන තැන් තමයි ඔය තියෙන්නේ. අපි මේකෙන් ෆිෂ් ඔයිල් ගැන දාගමු. මේක අපි ලියාගමු නෝට් එක විදිහට. fish oil. Right? Fish oil. මොනවද තියෙන්නේ? කරන්ට් එක ගියා නේද? මම අනිත් ලැප් එකෙන් ඔන් වෙන්නම් ටක් දාලා. කරන්ට් එක ගියොත් ඔය වැඩේ වෙනවා. ඩිස්කනෙක්ට් වුණොත් විනාඩි 3න් විතර මම කනෙක්ට් කරනවා අනිත් එකෙන්.